ආයිබෝන් ශ්‍රී ලංකා සුබෝදෑසන good morning වණක්කම් පුවත්පත් තොරතුරු වගේම එජාප නායකත්වයේ පිළිබඳව තොරතුරු ඒ වගේම නව අමාත්‍යවරුන් වැඩ බාර ගැනීමේ තොරතුරුත් එක්ක ඔබේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිතාත් සමගින් ඔබ එකතු වන්නේ සුපුරුදු පරිදි වේක අපිතාත් සමගින් මම තිල්න දේශප්‍රියන්ත අද අගෝස්තු මාසයේ 14 වෙනිදා අද දවසේ විශේෂත්වය ගැන කතා කරද්දී අද පාකිස්තානයේ විශේෂත්වයක් වෙන දවසක්. ඒ ඔවුන්ගේ නිදහස් දිනය අද දවසට යෙදී තිබෙන නිසා තින අපි උණුසුම් සුබ පැතුම් එක් කරනවා පාකිස්තානු ජනතාවට අද දවසේ ඔවුන්ගේ නිදහස් දිනය නිසා වෙන. ඒ වගේම තමයි හෙට දවසේ ඉන්දියාවට විශේෂත්වයක් වෙනවා. ඒ ඔවුන්ගේ නිදහස් දිනේ හෙට දවසට යෙදී තිබෙන නිසා වෙන. අපි තෝරගන්නේ එමාල් ගෝල්ඩ්මන්ගේ ප්‍රකාශය. ඇය සඳහන් කරන නිදහස පිළිබඳව මිනිසුන්ගේ නිදහස පිළිබඳවයි ඇය සඳහන් කරන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට ඇත්තේ ඔවුන්ට අවශ්‍ය බුද්ධිය හා ධෛර්යය තරම් නිදහසක් පමණයි කියලා සඳහන් කරන මිනිසුන්ට තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය බුද්ධිය හා ධෛර්යය තරම් නිදහසක් කියලා එමා ගෝල්ඩ්මන් සඳහන් කරලා තිබෙනවා. ඒ සමගින් සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට සුපුරුදු පරිදි අදත් මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකක් මේ විදිහට ගෙන ඇවිත් තිබෙනවා. ප්‍රථම සිරස්තලයේ එජාප නායක කරු මහලේකම් ගුණරත්න වන්නිනායක කියලා අද මව්බිමේ ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරද්දී දෙවෙනි ප්‍රධාන සිරස්තලය මව්බිම වාර්තා කරනවා 19 විසිකරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට මුලින්ම කැබිනට් මණ්ඩලයට යොමු කරනවා නව අධිකරණ ඇමතිතුමා සඳහන් කරන කාරණාව අද මව්බිම ප්‍රධාන සිරස්තලයට වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් ඒ කාරණාවම ගෙනෙනවා 19 අහෝසි 20 ලබන මාසයේ යෝජනාව ලබන කැබිනට්ටුවට කියලාද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන් කරලා තිබෙන්නේ. අද දිනමිනු පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකක් ගෙන ඇවිත් තිබෙනවා. ප්‍රථම සිරස්තලයේ උගතුන් වියතුන් ඇතුළත් දේශප්‍රේමී පාර්ලිමේන්තුවක් අස්ගිරි අනුනා හිමියෝ කියති කියලාද දිනමින එක් ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරද්දී දෙවෙනි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා ලක්ෂ 80ක අභිරහස් ගනුදෙනුවක් SF ලොක්කා ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක් ඝාතකයා SF ලොක්කා ආගිය තැන්වල රැක ඉඳලා කියලාද දිනමින ප්‍රධාන සිරස්තල වලින් ඒ විදිහට වාර්තා කරනවා. Today, Daily Mirror headline is 28 to be tabled in House by mid next month. Justice Minister says proposal are now being drafted. And Ceylon Today newspaper, there are two main stories in Ceylon Today paper. First is major overhaul of Sri Lanka's grand old party. Karu tipped to take the helm. Attorney at Law Gunaratna Wandinayaka, new general secretary. And the other main story is 20th amendment to be tabled mid-September, says Minister of Justice. And Daily FT main story is government gears up to boost exports. And Daily News headline is Easter attackers will be punished. Handful trying to fan flames of regimes, says Minister of Justice. Those are the main stories from today national newspapers. අද මේ විදිහට පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වාර්තා කරනවා. ඔබට බැලුමට පේනවා ඇති 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුව ගන්නට සූදානම් වෙන කාරණාව. මැතිවරණ වේදිකාවේදී පවා සඳහන් කරේ මේ රාජ්‍ය පාලනය සඳහා ඉතාමත්ම බාධාකාරී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්නට කටයුතු කරනවා කියන කාරණාව. ඒ වගේම මැතිවරණයට කලින් නම් එජාපයේ නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. හැබැයි මැතිවරණය පෙරදුනාට පස්සේ සුපුරුදු පරිදි එජාප නායකත්වයේ පිළිබඳව ප්‍රශ්නාර්ථය යලිත් මතුවෙනවා. පහුගිය දවස්වල සඳහන් කරේ කරු ජයසූරිය මහතාට එජාප නායකත්වය ලබා දෙනවා කියලා. හැබැයි මේ එජාප නායකත්වයේ සැබවින්ම කරු ජයසූරිය මහතාට ලැබෙවිද? අද ප්‍රශ්නාර්ථات එක්කයි මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තල වෙන් කළ තිබෙන්නේ. අපි සුපුරුදු පරිදි මව්බිම් ප්‍රධාන සිරස්තලෙන් අදත් වේක අපිතාත් වැඩසටහන ආරම්භ කරනවා. එජාප නායක කරු කියලා සඳහන් කරන ප්‍රශ්නාර්ථයකුත් එක්ක ඒ වගේම මහලේකම් ගුණරත්න වන්නිනායක අද ඒකත් සඳහන් කරන්නේ ප්‍රශ්නාර්ථයකුත් එක්ක තමයි මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ වෙන් කරන්නේ. එජාප නායකත්වයේ සදා හිටපු කතානායක කරු ජයසූරිය මහතා මේ වන විට සිය පූර්ණ එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා මව්බිම් වාර්තා කරනවා. එජාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය සමනය කර පක්ෂයේ ඉදිරියට ගෙන යාමට සඳහා නායකත්වය බාර ගන්නයි රවි කරුණානායක, අර්ජුන් රණතුංග, පාලිත රංගේ බණ්ඩාර, කිත්සිරි මංචනායක හා කස්තුරි
අනුරාධනායක මහත්වරු පසුගියදා ජයසූරිය මහතාට කළ ආරාධනය පරිදි එදිනම පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාගේ නිවසට ගොස් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒ අනුව බොහෝ දුරට එජාප නායකත්වයේ කරු ජයසූරිය මහතාට හිමිවීමට ඉඩ තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. මේ අතර එජාපයේ නව මහලේකම්වරයා ලෙස නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පත් කර ගැනීම කෙරෙහිද අවධානය යොමු වෙලා තිබෙනවා කියලායි ආරංචි මාර්ග සඳහන් කරනවා. එජාපයේ වෙනුවෙන් කාලයක් මුළුල්ලේ වන්නිනායක මහතා ලබා දුන් නීතිමය දායකත්වයේ සලකා ඔහුට මෙම වගකීම පැවරිය යුතු බවට පුළුල්ව සාකච්ඡාවට භාජනය වෙලා තිබෙනවා කියලා එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා කියලාද මව්බිම් වාර්තා කරනවා. ඉතින් අපි බලමු හරියටම කරු ජයසූරිය මහතාට මේ එජාප නායකත්ව පුටුව හිමි වේවිද කියලා. හැබැයි බොහෝ දෙනෙකු එජාප නායකත්වයේ සඳහා කරු ජයසූරිය මහතාට ආරාධනා කරද්දී එක් අයෙකු ඉන්නවා කරු ජයසූරිය මහතා මේ ස්ථානයට පැමිණීම කෙරෙහි හිත අමනාපයෙන් ඉන්න. අද ඒ කෙනා පිළිබඳව අද මව්බිම මේ විදිහට වාර්තා කරනවා. ඒ අපි ප්‍රශ්න විසඳා ගන්නම් පැත්තකට වෙලා ඉන්න වජිර කරුට කියලා අද මව්බිම මේ විදිහට වාර්තා කරනවා. ඔහු සඳහන් කළ තියෙන මේ විදිහට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා මතුවී තිබෙන ගැටලුවට මැදිහත් නොවි ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ දෙන්නයි නායකත්වය ලබා ගැනීමට ඉදිරිපත් වී සිටින පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු වන වජිර අබේවර්ධන මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතා හමු වී ඉල්ලීමක් කොට තිබෙනවා කියලා සඳහන් කරන්නේ. එජාප නායකත්වයේ ඉල්ලා රවි කරුණානායක අකිල විරාජ් කාර්යවසම් වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වී සිටින අතර කරු ජයසූරිය මහතාටද අන්තර්කාලීන නායකත්වය බාර ගන්නා ලෙසට ඉල්ලීමක් කොට තිබෙනවා. අගෝස්තු 11 වෙනිදා සිරිකොත මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හා නායකත්වයේ ඉල්ලා සිටින 4 දෙනාගේද සහභාගීත්වයෙන් පැවති රැස්වීමේදී කරු ජයසූරිය මහතාට නායකත්වය දීම ගැන වජිර අබේවර්ධන මහතා ඍජුවම විරෝධතාවය මෙහිදී ප්‍රකාශ කළා තිබෙනවා කියලා සඳහන් කරනවා. නායකත්වය ඉල්ලන අයට ඒ සඳහා ස්ථාවර බවක් තිබිය යුතුවත් ඔවුන්ම වෙනත් අයගේ නම් යෝජනා කරන්නේ නම් එවැනි අයව නායකත්වයට නායකත්වයට ෆිට් වෙනවාදයි මේ සාකච්ඡාවේදී ප්‍රශ්න කරලා තිබෙනවා කියලා වජිර අබේවර්ධන මහතා සඳහන් කරනවා. රනිල්ටත් කරුටත් දැන් පක්ෂය ගොඩනගන්න බැරි බවත් තමන්ට පක්ෂ නායකත්වය බාර දෙන්න ඉල්ලා ඇති බවත් ඔහු දැනටමත් ප්‍රකාශ කළා තියෙනවා. ඔහු ඉල්ලා තිබෙනවා කියලා තමයි සඳහන් කළා තියෙන්නේ. මේ ප්‍රකාශයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ඉඟියක් කරමින් පවසා තිබෙන්නේ බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු දහනායක මහතා පක්ෂයේ නායකත්වයට පත්වුවත් ඔහු ඒ කරගෙන යන්නට අපොහොසත් බැවින් බණ්ඩාරනායක මැතිනිය පක්ෂ නායකත්වයට පත් වූ බවයි. මට පක්ෂ නායකත්වය අවුරුද්දක් ගෙන යන්න ඉඩ දෙන්න බැරි වුණොත් තීරණයක් ගන්නයිද අබේවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කොට තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරන. ඒ විදිහට තමයි මේ එජාප නායකත්වය පිළිබඳව දැන් මේ ප්‍රශ්නය පිළිබඳව අද පුවත්පත් වාර්තා කරලා තිබෙන්නේ. ඉන් අනතුරු මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ එජාපයේ දැන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව කතා බහ කරද්දී තවමත් මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට කෙනෙකු නම් කරලා නැහැ. අද ඒ පිළිබඳවත් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. පක්ෂ සඳහා අද දවසේ තමයි අවසාන දවස මේ ජාතික ලයිස්තු සඳහා මන්ත්‍රී ධූර පත් කිරීමට තිබෙන අවසන් දවස අද. කෙසේ වෙතත් මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එජාපය මේ මාරපනම නම් කරාවිද අද ප්‍රශ්නාර්ථයක් එක්කයි එම වාර්තාවත් අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී මාරපන මේ හැම දෙයක්ම අද ප්‍රශ්නාර්ථයක් වෙලා තිබෙනවා. එජාපයේ ඒ විදිහට තමයි වාර්තා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා නම් කිරීමට යන බව වාර්තා වෙනවා. 19 වෙනි ව්‍යවස්ථාව ඉවත් කිරීම හා නව ව්‍යවස්ථාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින නිසා මේ අවස්ථාවේ මාරපන මහතා මන්ත්‍රී ධූරයට පත් කිරීම වඩාත් යෝග්‍ය බව ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වෙලා තිබෙනවා කියලා තමයි එජාප ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ සෑම දෙයක්ම අද දවසේ විසඳ ගන්නට ඕනේ. එහෙම නැත්නම් මැතිවරණ කොමිසම අතේ තමයි ඒ බලය තිබෙන්නේ කාවද පත් කරන්නේ. මේ ජාතික ලයිස්තුව නම් කරලා තිබෙනවා. මීට පෙර ඒ ජාතික ලයිස්තුව ඉහළින්ම සිටින කෙනාවද පාර්ලිමේන්තුවට පත් කරගන්නේ. ඉතින් මේ පිළිබඳව අවසන් තීරණය තියෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි ඒ බලය තිබෙන්නේ. කෙසේ වෙතත් අද දවස එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙනවා ඉක්මනින් තීරණයක් ගන්නට. ඒ අතර පෞගේ දවස් ටිකේම කතා බහ කරන දේශපාලන ධාරාවේ මේ ජාතික ලයිස්තු නම් කිරීම පිළිබඳ පක්ෂ ගණනාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කල්තියාම ඔවුන්ගේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දරන්නේ කවුද කියලා නම් කරා. ඊයේ දවසේ වෙද්දී සමගි ජන බලවේගයත් ඔවුන්ගේ ජාතික ලයිස්තුව සඳහා නම් කරන මන්ත්‍රීවරුන් 7 දෙනාගේ නාම ලේඛනය ඉදිරිපත් කරනවා. අද මේ විදිහට මව්බිම් පුවත්පතේ සම්බන්ධයෙන් සඳහන් කරනවා. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව මෙන්න කියලාද රුවන්ත නිතුල්ගස් පිටිය
වාර්තා කරනවා. අද ලංකාදීපයත් වාර්තා කරන්නේ සමගි ජන බලවේග ජාතික ලයිස්තු මන්ත්‍රීන් පත් කරයි කියලා ලංකාදීප පුවත්පතත් වාර්තා කරන මම සූදානම් මව්බිම් පුවත්පත මේ සම්බන්ධයෙන් ගෙනෙන වාර්තාවට අවධානය යොමු කරන්නට. මේ ඔබ දකින්නේ ලංකාදීප පුවත්පතේ වාර්තාව. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 7 සඳහා තෝරාපත් පිරිසෙහි නම් ඊයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත බහර දුන් බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සඳහන් කරනවා. ඒ අනුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මකාර් මහතා, ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක මහතා, හරින් ප්‍රනාන්දු මහතා සහ නීතිවේදී ඩයනා ගමගේ යන මහත්මීට ලබා දීලා තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. සමගි ජන බලවේගයට අයත් පක්ෂ සමග ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමේ බලය එහි සෙසු පක්ෂ 4 සාකච්ඡා කර පක්ෂ නායක සයිත් ප්‍රේමදාස මහතාට පවරන්නට කටයුතු කරා පසුගිය දවසේ. ඒ අනුව සයිත් ප්‍රේමදාස මහතා මේ නම් 7 සඳහන් කරලා තිබෙනවා. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ලේඛනය ඊයේ සවස එහි මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා විසින් අත්සන් තබලා තිබෙනවා කියලා සඳහන් කරන මේ පිරිසට ඇතුළත් තිස්ස අත්තනායක මහතාට හිටපු එජාප මහලේකම්වරයෙක් එජාප ශිෂ්‍ය හා තරුණ පෙරමුණු වලින් දේශපාලන අරමුණු නීතිඥ ඉමිතියාස් බාකිර් මහතා පෞගේ රජයන්වල එක්සත් ජාතික පක්ෂ රජයන්වල හිටපු ප්‍රබලයෙක් විදියට සඳහන් කරා. කෙසේ වෙතත් පහුගිය කාලේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. කොහොම වුණත් මෙවර ජාතික ලයිස්තුවේ ඉමිතියාස් බාකිර් මහතා මෙවර පාර්ලිමේන්තුවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ විදිහටයි මේ ජාතික ලයිස්තුව පිළිබඳව සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව අද වාර්තා කරන්නේ. ඒ අතර මම සූදානම් වෙනවා මේ තවත් පක්ෂයක ජාතික ලයිස්තුව පිළිබඳව දැන් මතභේදාත්මක තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අද දවස් තමයි අන්තිම දවස. අද මේ විදිහට වාර්තා කරන්නේ රතන හිමියන් සඳහන් කරන කාරණාවක් මේ ඔවුන්ගේ മന്ത്രി අසුන බේරගන්න රතන හිමි නඩුමගට කියලා අද වාර්තා කරලා තිබෙන්නේ. මම සූදානම් වෙන්නේ එහි තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. අද මව්බිම් පුවත්පත වාර්තා කරන අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධව මතුව තිබෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බව අතුරුලියේ රතන හිමියන් සඳහන් කරනවා. වසර 15ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ තමන් වහන්සේට ඊට සුදුසුම යයිද. නමුත් මේ මොහොතේ මන්ත්‍රී ධුරයට වඩා වැදගත් වන්නේ ආරම්භ කළ ජාතික ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යාම යයිද. බොරැල්ල ඔබේසේකර සඳහම් සෙවන විහාරස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ සඳහන් කරලා තිබෙනවා. මේ විජේදරණ ජාතික සභාව නැමැති අතුරුලියේ රතන හිමි නායකත්වයෙන් දෙන සංවිධානයක නියෝජිත පිරිසක්ද එම පුවත්පත් සාකච්ඡාවකට එක් වෙලා තිබෙනවා. එහිදී රතන හිමියන් මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ මම පුවත්පත් සාකච්ඡාව තියන්නේ නෙවෙයි හිටියේ. නමුත් මේ සම්බන්ධව මාධ්‍යවල පළවෙන වාර්තා නිසාත් මට මේ ගැන කතා කරන්න අවශ්‍ය වුණා. අප දැන හිටියා රුපියල් කෝටි 10ක්වත් අපට තිබුණා නම් ඡන්ද ප්‍රචාර කටයුතු සාර්ථකව කරගෙන යන්නට පුළුවන් කියලා. නමුත් අපට කෝටි 10ක් තියා කෝටියක්වත් සොයාගන්න බැරි වුණා. මුල සිට ඡන්ද ව්‍යාපාර කරගෙන ගියේ ඒ ප්‍රශ්න එහෙනම් මුදල් වැය කරලා ඡන්ද ව්‍යාපාර කරන්න අපිට ආසන 3ක් හෝ 6ක් වගේ ප්‍රමාණයක් දිනා ගන්න තිබුණා කියලා තමයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා. තින් කෙසේ වෙතත් මේ අපේ ජනබල පක්ෂයේ මේ ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට ඥානසාර හිමියන්ව පත් කරන්න කියලා දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ පිළිබඳව ජනතාව තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. ඊයේ දවසේදී මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට දෙන්නයි කියලා සත්‍යග්‍රහයක් කරනවා. අද මව්බිම පුවත්පත වාර්තා කරන මේ සම්බන්ධයෙන් මම සූදානම් වෙන්නේ එහි තොරතුරු වෙත අවධානය යොමු කරන්නට. අපේ ජනබල පක්ෂයේ හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දෙන ලෙස ඉල්ලා එම පක්ෂෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ මදුෂාන් රන්දික අතුකෝල මහතා ගාල්ල සරෙන්තු කඩේ හන්දියේදී ඊයේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනවා. ඒ මහතා සඳහන් කරන්නේ නාම යෝජනා අත්සන් කරන විට පක්ෂයේ තිබූ සමගිය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු අතර ඒ සඳහා අතුල්ලියේ රතන හිමියන්, ඥානසාර හිමියන් සහ සමන් පෙරේරා මහතා එක් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් බොහෝ දිනක මතේ වෙලා තිබෙන පහුගිය කාලයේදී ඥානසාර හිමියන් ඒ කරපු කියපු දේවල් එක්ක මේ පාර්ලිමේන්තුවට තේරී පත්වන්නට වඩාත්ම සුදුසු කෙනා විදිහට තමයි ඥානසාර හිමියන්ව පත් කරන්න කියලා බොහෝ දෙනෙකු ඉල්ලන්නේ. දිවයින පුරා මේ පිළිබඳව බොහෝ ජනතාවක් එක් වෙලා සඳහන් කරේ කහඬින්ම ඥානසාර හිමියන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කරන්නට කියලා. ඉතින් අපි බලමු ඇත්තටම මේ පක්ෂයෙන් අපේ ජනබල පක්ෂයෙන්
අවසාන තීන්දුව මොන වගේ වේවිද? දැන් අතුරුලිය රතන හිමියන් සඳහන් කළා තියෙන්නේ මේ තිබෙන එකම මන්ත්‍රී ධූරය රැක ගන්නට නඩුමගට යන්නට සූදානම් වෙනවා කියලායි සඳහන් කරා. අපි බලමු ඉදිරියේදී මේ අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වන්නේ හරියටම කවුද කියලා. ඉන් අනතුරු මම අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වුණා. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට එළඹෙන සඳුදාට කලින් අමාත්‍යාංශවල වැඩබාර ගන්න කියලා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සඳහන් කරනවා. ඒ අනුව මේ දිනවල නව අමාත්‍යවරුන් වැඩබාර ගැනීමේ කටයුතු සිදු කරනවා. අපි සූදානම් ඒ නව අමාත්‍යවරුන්ගේ වැඩබාර ගැනීමේ කටයුතු වල දර්ශනයට අවධානය යොමු කරන්න. මේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල මහතා සිය අමාත්‍යාංශයේදී වැඩ රාජකාරී ආරම්භ කිරීමේ කටයුත්තේ දර්ශන සමගිනුයි ඔබ මේ එකතු වන්නේ. මේ මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද නව අමාත්‍යවරයා විදිහට කෙහෙලිය රඹුකැල මහතා වැඩ රාජකාරී ආරම්භ කරන ඉතින් ජනමාධ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ඉතාමත්ම විශාල සේවයක් කරાવી කියලා අපි විශ්වාස කරනවා. එතුමාට අපි උණුසුම් සුභාශිංසන එක් කරන්නටත් මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඔබ දකින්නේ මේ අවස්ථාවේ දර්ශන සමගිනුයි ඔබ එකතු වන්නේ. තවත් බොහෝමයක් තිබෙනවා මේ නව අමාත්‍යවරුන් වැඩ රාජකාරී බාර ගැනීමේ උත්සව කිහිපයක් පැවැත්වුණා ඊයේ දවසේ. බොහෝ අමාත්‍යවරුන් ඊයේ දවසේ වැඩ රාජකාරී ආරම්භ කරනවා. මේ ඔබ දකින්නේ සිය අමාත්‍යාංශයේ වැඩ රාජකාරී වල ආරම්භ කරමින් කෙහෙලිය රඹුකැල මහතා ඒ අත්සන් කටයුතු යොදන ආකාරය තමයි ඔබ දකින්නේ. මේ අවස්ථාවට එස් විලයන්ද්‍රන් මහතාත් එක් වෙලා තිබුණා කියලාද වාර්තා කරනවා. වැඩිදුරටත් මේ දර්ශනවලත් ඔබ දකින්නට ඇති මේ මහතාගේ පැමිණීම මේ අවස්ථාවට. මේ අමාත්‍යාංශයේ ලේකම්ට ඒ ලිපි බාර දීමේ අවස්ථාව. 2010 සිට 2015 දක්වා මේ අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ අපි තාමත්ම සුහද ශීලීභාවයක් තාමත්ම සුහද පසුබිමක් කැබිනට් ප්‍රකාශක හැටියට එදා ඒ වගේම ඊට පෙර රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ කටයුතු කරෙත්. ඒ නිසා මේ කර්තව්‍ය මටත් ඔබටත් අලුත් දෙයක් නෙමෙයි. අපි දෙගොල්ලම හොඳ හුරු පුරුදු අය. ඒ හුරු පුරුදුතාවය තුළ මම දැකපු තාමත්ම ලස්සන මෙහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනනම් අපේ තිබ්බ සුහදත්වය. අපි කවදාවත් මාධ්‍යයක් වෙලාවේ අපි කවදාවත් ගැටුම් වලට ගියේ නැහැ. අපි හැම වෙලේම තාමත්ම සුහදශීලීව අපේ මාධ්‍ය හැසිරීම අපි කටයුතු කරා. ඒකට මට පුදුමාකාර සහයෝගයක් මාධ්‍ය අපේ මිතුරන්ගෙන් මට ලැබලා දුන්නා. කරු ජනාධිපතිතුමා ඉතාමත්ම සැලසුම් සහගතව කැබිනට් මණ්ඩලයක් රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධීකරණ නියෝජිතයන් හැටියට අපේ පාර්ලිමේන්තුවේ 150 ජයග්‍රහණයක් කළා තියෙද්දී ඒ විධිමත් ආකාරයේ වැඩපිළිවෙලක් දැන් ඉදිරිපත් කරනවා. සමහරක් අය මම දැක්ක අපේ මහත්යම සහෝදරයන් ප්‍රශ්න කරලා තිබ්බා මේ විවිධ විෂයන් සම්බන්ධව. විෂයබද්ධ රාජ්‍ය අමාත්‍යවරුන් කියන්නේ ඉලක්ක සහගත රාජ්‍ය අමාත්‍යවරුන්. මොකද මම දකින විදිහට මගේ දැනුම හැටියට මේ රටේ ඉදිරි වැඩපිළිවෙලට ආර්ථිකය ගොඩනගන්නට කරුණු දෙකක් වැදගත් වෙනවා. එක ආයෝජනයන් ගෙනීම පළවෙනි දේ. තවදුරටත් ණය ගන්න පුළුවන් නෙමේ ආයෝජකයන් ලබා ගත යුතුයි. දෙවැනි කරුණ තමයි දේශීය වැඩපිළිවෙල ප්‍රබලව ඉදිරියට ගොස් අපනයන වෙළඳපොළක් නිර්මාණය කළ යුතුමයි. ඒ නිසාම තමයි රාජ්‍ය අමාත්‍යවරුන්ට බොහොම පැහැදිලි විෂයබද්ධව ලක්කාය විෂය ගැන කතා කරනකොට ඒ විෂය මොකක්ද කියලා. උදාහරණයකට ගත්තොත් බුලත් කිව්වම ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා. පාකිස්තානයේ එහෙම විශාල ඉල්ලුමක් තියෙන ඉල්ලුමට සැපයුම නැහැ අපේ. ඒකට අපි දෙන්නේ ටිකක් පොඩි අව탁සේරුවක් දෙනවා. හැබැයි ඒ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනිච්චොත් අපිට අපනයන ක්ෂේත්‍රයේ යම් ඉඩක් අපිට ලැබෙනවා.
ඔව් ඒ නව අමාත්‍යංශයේ වැඩබාර ගැනීමෙන් අනතුරුව අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන් අනතුරුව මම අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ කම්කරු අමාත්‍යවරයා විදිහට වැඩ රාජකාරි බාර ගන්න නිමල් සිරිපාල සිල්වා ඒ දර්ශන වෙත අවධානය යොමු කරන්නට ඔබ මේ දකින්නේ අමාත්‍යංශයේදී සිය වැඩ රාජකාරි ආරම්භ කිරීම චාරිත්‍රානුකූලව ආගමික වතාවත් කළ යෙදිලා නානතුර සුබ මොහොතින් තමයි නිවාල් සිරිපාල සිල්වා මහතා මේ විදිහට වැඩ රාජකාරි බාර ගැනීමේ අවස්ථාව නාරාහෙම්පිට සිය අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කරන්නේ අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අතුල් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා කියලාද වාර්තා කළා තියෙනවා. අද පුවත්පත් මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. අද මේ ඔබ දකින්නේම දර්ශනාන්තරව අමාත්‍යංශ ලේකම්තුමා වෙත මේ විදිහට බාර දෙනවා. ඉනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වනවා නිමල් සිරිපාල සිල්වා මහතා. අපි සූදානම් වෙනවා අමාත්‍යරයා මාධ්‍ය වෙත දක්වන අදහස් වලටත් ඔබේ අවධානය රැගෙන යන්නට. අපේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ කාර්යාංශයේ මගින් කළ යුතු ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ඉතා පැහැදිලි පෙන්වීමක් මඟ පෙන්වීමක් ජනාධිපතිතුමා විසින් අපිට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අනාගතයේදී විදේශ ශ්‍රම වෙළඳපොළ සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම ඔවුන්ට රැකී ආරක්ෂා ලබා දීම ඒ වගේම විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නට ඕන විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ ලංකාවේ ඉන්න ඔවුන්ගේ දූ දරුවන් පවුල් ඒ අයගේ සුබ සාධනය ඉතාමත්ම වැදගත්. ඒ වගේම බොහෝ අය පිටරට ගිහිල්ලා ඇවිල්ලා ඒ හම්බ කරගන්න මුදල් ප්‍රමාණය නිරපරාධේ වියදම් කරලා විනාශ කර දානවා. ඒවා ආරක්ෂා කරලා නිසි ලෙස ආයෝජනය කිරීම සඳහා උපදෙස් ලබා දෙන වැඩපිළිවෙලකුත් අපි සකස් කර යුතුයි. ඒ නිසා අපි විශේෂයෙන්ම විදේශ ශ්‍රම වෙළඳපොළට අපිට ඇතුල් විය හැකි අලුත් රටවල් පිළිබඳව සොයලා බලලා මේ කොරෝනා අර්බුදය නිසා යම් අභියෝගයක් අපිට තියෙනවා. නමුත් මේ හැමදාම කොරෝනා අර්බුදය තියෙන්නේ නැහැ. අපිට එය අභිබවා ගිහිල්ලා ඉදිරියේදී ඒ වැඩ කටයුතු ටික අපිට ඉසිලෙස ඉටු කරලා ලංකාවට විශේෂයෙන්ම විදේශ විනිමය අවශ්‍ය අවස්ථාවක්. ඒ නිසා ඒ විදේශ විනිමය ලංකාවට උපයාගෙන අපේ ආර්ථිකයට දායක වීම සඳහා අංක 1 තමයි අපේ විදේශ රැකියාව. විදේශ රැකියාවල අපේ විදේශ රටවල් වල සේවය කරන ශ්‍රමිකයන් තමයි අපිට අංක 1ට විදේශ විනිමය ලබා දෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ ඒ ප්‍රමාණය වැඩි කරගෙන ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව පිට රටවල් වල ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය මේ සියල්ලම අපි රැක ගැනීමට අපේ විදේශ සේවා ඒ නියුක්ත කාර්යාංශයේ මීට වඩා ගැඹුරු හා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි සකස් කිරීමට මන්දගාමී බස් රථයක් දැන් අපි ශීඝ්‍රගාමී බස් රථයක් බවට පත් කරා වගේ දෙයක් වෙනවා. සීමිත කාල සීමාවක් තුළ මේ ජනතා අභිලාෂයන් හා බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අපි එකතු විය යුතුයි. නමුත් මගේ ගෞරවය දිනාගත හැකි එකම ක්‍රමය තමයි කාර්යක්ෂමව හා අවංකව වැඩ කටයුතු කිරීම. කාර්යක්ෂම නැත්නම් අවංක නැත්නම් Tamanට දෙන කාර්යය ඉටු කරන්නේ නැත්නම් ඒ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව මට ලිංගතුකමක් ඇති වෙන්නේ නැති බවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඔව් ඒ නව අමාත්‍යවරයා විදිහට කම්කරු අමාත්‍යවරයා විදිහට නිමල් සිරිපාල සිල්වා මහතා සිය වැඩ රාජකාරිය ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වනවා. එතුමා සඳහන් කරන කාරණාවක් ඒ තමයි මේ මන්දගාමීව දිව යන බස් රථය ශීඝ්‍රගාමී බස් රථයක් බවට පත් කරන්නට කෙටි කාලයක් තුළ මේ කටයුතු සිදු කරන්නට සූදානම් වෙනවා කියලා සඳහන් කරනවා. අපේ රටේ තිබෙන එකම සහ අංක 1 විදේශ ආදායමක් තමයි මේ පිටරට සිට අපේ ශ්‍රී ලාංකිකයන් ලංකාවට එවන ආදායම විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම. ඉතින් ඒ විදේශ ශ්‍රමිකයන් වෙනුවෙනුත් හොඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙනවා කියලා තමයි කම්කරු අමාත්‍යවරයා විදිහට වැඩ රාජකාරි බාර ගැනීමෙන් අනතුරුව නිමල් සිරිපාල සිල්වා මහතා අදහස් දක්වන්නේ.
ඒ වගේම නව අමාත්‍යවරුන් සහ මේ අමාත්‍යාංශවලට ලැබෙන විෂයපතයන් පිළිබඳව මේ වන විට දැන් දේශපාලන වේදිකාවේ කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. සමගි ජන බලවේගයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්කමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අදහස් කිහිපයක් දක්වන මේ අමාත්‍යාංශ විෂයපතයන් පිළිබඳව සඳහන් කරන්නේ. අපි බලමු ඔහු දක්වන අදහස්. මේ ආණ්ඩුව මෙච්චර ජනතාවාදීව ජනතා ගැන හිතුවද කියලා එක අතකට හිතෙනවා. මොකද ලංකා ඉතිහාසයේ වෙලා නැති දේවල්නේ. අපි අහලා තියෙනවද පිත්තල ඇමතිලා. අපි අහලා තියෙනවද මැටි ඇමතිලා. අපි අහලා තියෙනවද විසිතුරු මාළු ඇමතිලා. විසිතුරු මාළු ඕනමෙන්ටල් ෆිෂ් ඇමතිලා ඉන්නවා. මෙහෙම කැබිනට් ලෝකෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, ලොයෙත් නැහැ. මේක හරි අපහාසාත්මකයි. මම හිතනවා මේ ඇමතිවරුන්ට උනත් තමන්ගේ පුදුම වහල්භාවයක් ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේ අර නිකන් අපේ භාෂාවෙන් කියන කබ්බ ඇමතිකම් දෙනකොට. එහෙම ඒ ඇමතිකම්ද? මං අහනවා එතකොට ඇත්තටම රටක මෙච්චර කල් 1948 නිදහසෙන් පස්සේ මෙහෙම ඇමතිකම් ලෝකෙවත් දීලා තියෙනවා. මොකක්ද ඒ කරපු අපහාසය? තමන්ගේ වටේ තමන්ගේ වලේ තියාගෙන ඒ දැන් ඕකේ හොඳම සෙල්ලම තියෙන්නේ ආයතන බෙදලා තියෙන ප්‍රමාණයත් ඔබතුමාලා 100 ප්‍රමාණය කරන් බලන්න. අලුතෙන් හිතන්න පුළුවන් කැබිනට්ටුවක් එන්නකෝ අලුතෙන් හිතන්න පුළුවන් සෙට් එකකට දීලා තියෙන වේවැල්, පිත්තල, මිරිස් කුඩු, මිරිස්, ලූණු, අල, තක්කාලි මොකද්ද මේ වීලුව? ඔබතුමාලා බලන්න නැති කැබිනට් අමාත්‍යවරුන්ගේ එක වචනකින් දාලා තිබුණා. ප්‍රවාහන. ජනමාධ්‍ය. සෞඛ්‍ය. මේවා හුඟක් වැල් තියෙනවනේ එකයි. ඒ වැල් ඔක්කොම දීලා තියෙනවා එක එක අමාත්‍යවරුන්ට ඒ තියෙන වැල් වලින් අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය. නියෝජිතයන් හැටියට ඒ වගකීම බාර දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපිට තිබෙන වගකීම මෙතෙක්කල් කිසිම ආණ්ඩුවකට නොතිබ්බ වගකීමක් අපිට බාර දීලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු අහස උසට තියෙනවා. ජනතාවගේ බලාපොරොත්තු කොටින්ම කියතොත් පෙලක් වෙලාවට කියන කතාවක් තමයි මේ ජනාධිපතිතුමාට මේක කරන්න බැයි නම් වෙන කෙනෙකුත් මේක කරන්නේ නැහැ කියන තැනකට ජනතාව ස්ථාවරයක් ඇතුව කතා කරනවා. ඔව් ඒ විෂයපතයන් පිළිබඳව විපක්ෂය නගන චෝදනාවලට සහ විපක්ෂය සඳහන් කරන කරුණු මේ අමාත්‍යාංශවල විෂයපතයන් පිළිබඳව කේලිය රාපුක්කල් අමාත්‍යවරයා සඳහන් කරන්නේත් මේ කැබිනට් අමාත්‍යවරුන් හඳුන්වන්නේ එක් නමකින් පමණ. ඒ කියන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරුන්, ජනමාධ්‍ය අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය විදිහට. හැබැයි රාජ්‍ය අමාත්‍යාංශ සඳහන් කරන විවිධ කොටස් අනුව ඉතින් ඒ පිළිබඳවයි ඒ විදිහට සඳහන් කරන්නේ. ඉන් අනතුරු අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා ඊයේ දවසේදී ඩලස් අලහප්පෙරුම් මහතාත් වැඩ රාජකාරී ආරම්භ කරනවා. අපි ඒ පිළිබඳව දර්ශනත් ඔබ වෙතට දැන් ගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔව් ඒ විදුලි බල ඇමති විදිහට ඩල්ස් අලහප්පෙරුම් මහතා සිය අමාත්‍යාංශයේදී වැඩ රාජකාරිය ආරම්භ කිරීමේ අවස්ථාව අද මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. ඩල්ස් අලහප්පෙරුම් මහතා සිය අමාත්‍යාංශයේ වැඩ රාජකාරිය ආරම්භ කිරීම පිළිබඳව එහිදී වැඩ රාජකාරිය ආරම්භ කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වන. එහිදී අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදුලි බිල විෂය තුල උද්ගතව ඇති අර්බුදය අභියෝගයක් ලෙස සලකා ඊට ආදරය කරන ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්වන ලෙස තමා ඉල්ලා සිටින බවත් ඊට හොඳ කණ්ඩායමක් ලෙස ක්‍රියා කරමු යයිද විදුලි බල අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම් මහතා සඳහන් කරනවා. දැනට දිනකට මිලියන 250ක් පාඩු ලබනවා. විදුලිය උද්ගතව ඇති අර්බුදය ජය ගන්න සැවුම එක්වන්න කියලා තමයි නව විදුලි බල ඇමති විදිහට පත්තුරු ඩල්ස් අලහප්පෙරුම් මහතා මේදී සඳහන් කළා තිබෙනවා. ඉන් අනතුරු මම අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද ලංකාදීප පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ වෙන් කරන ඒ කාරණාවත් එක්කම මේ 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව පසුගිය
ජනාධිපතිවරණ සමයේදී ඒ වගේම පාර්ලිමේන්තු මහමැතිවරණ සමයේදී දේශපාලන වේදිකාවේදී සඳහන් වුණා. අදේ පිළිබඳව සඳහන් කරද්දී මේ 19 අහෝසි කිරීම පිළිබඳව වාර්තා කරනවා. මේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. 19 අහෝසි 20 ලබන මාසේ යෝජනාව ලබන කැබිනට්ටුවට කියලා සඳහන් කරනවා. මැති සභාවේ මුල් දිනේ මැති ඇමතීන්ට ආසන වෙන් කිරීමක් සිදුවන්නේ නැහැ කියලා අද වාර්තා කරනවා. ඒ වගේම තමයි මේ මැති සභාවේ ආරම්භ කරන දවස පිළිබඳවත් අද වාර්තා කරලා තිබෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ දවසේ කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. 19 අහෝසි 20 ලබන මාසේ යෝජනාව ලබන කැබිනට්ටුවට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන නව ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සැප්තැම්බර් මාස මැදදී මැති සභාවට ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ගය සඳහන් කරනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප නව අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ ආලි සබ්රි මහතාගෙන් කළ විමසුමකදී ලංකාදීප පුවත්පත් තමයි මේ විමසුම සිදු කළා තියෙන්නේ. යෝජනාව සකස් කිරීමෙන් පසු ඉදිරි දිනවලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා කියලා තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රටට අහිතකර වගත් ඉවත් කරමින් සහ හිතකර දේ ඇතුළත් කරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනාවක් සකස් කරන බව ආලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. මේ 20 වෙනි සංශෝධනයේ සීමිත කාලයක් රටේ ක්‍රියාත්මක කර සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් හා පූර්ණ එකඟතාවයෙන් පරිපූර්ණ හා විධිමත් ව්‍යවස්ථාවක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා නව අධිකරණ ඇමති ආලි සබ්රි මහතා සඳහන් කරනවා. අපි සූදානම් වෙන්නේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කෙහෙලිය රඹුක්කැල මහතා මේ 20 වෙනි සංශෝධනය සහ 19 අහෝසි කිරීම පිළිබඳව අදහස් කිහිපයක් දක්වනවා. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා මේ විදිහට කෙහෙලිය රඹුක්කැල අමාත්‍යවරයා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව කිව්වා අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධව. ඒකට ජනතාව මරමක් දීලා තියෙනවා. සුළුපටු වරමක් නෙමෙයි 3-2ක වරමක් දීලා තියෙනවා. මොකද අපි ඉල්ලුවා මේ ව්‍යවස්ථාවේ යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඒවා පැලැස්තර නෙමෙයි ස්ථිරසාර විසඳුමක් දෙන්නයි කියලා ඒකට ජනතාව අපිට දීලා තියෙනවා. ඒ නිසා ජනතා පරමාධිපත්‍ය ගැන අපි කතා කරනවා නම් ජනතා පරමාධිපත්‍ය තුලම ව්‍යවස්ථාවක් ඉල්ලීමක ව්‍යවස්ථාව ඉල්ලීම සම්බන්ධව සහතිකයක් වුණ අපිට දීලා තියෙනවා. ඒ සහතිකය ඉෂ්ට කිරීමේ වගකීම අපිට තියෙනවා. ඒ කෙහෙලි රඹුක්කැල මහතා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කිරීම සහ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනීම පිළිබඳව දක්වන අදහස්. ඉනාතුරුම යලිත අවධානය යොමු කරන්නේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අපි ප්‍රධාන සිරස්තලයටත් අවධානය යොමු කරලා කෙටි විරාමයක් ලබා ගන්නවා. 19 20 කරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවේ මුලින්ම කැබිනට්ටුවට කැබිනට් මණ්ඩලයට යොමු කරනවා කියලා WK ප්‍රසාද් මංජු කියන වාර්තාවද පළ කරන්නේ මේ අධිකරණ ඇමති ආලි සබ්රි මහතා සඳහන් කරන කාරණාව. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මූලික නීති කෙටුම්පත මේ දිනවල සකස් කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආලි සබ්රි මහතා සඳහන් කරනවා. මෙම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුලින්ම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා කියලාත් ආලි සබ්රි මහතා සඳහන් කරනවා. මේ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ 17 වෙනි සහ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල අහිතකර වගන්ති ඉවත් කර ඒවායේ යහපත් කරුණුද සැලකිල්ලට ගනිමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සැප්තැම්බර් මාස මැදදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. 17 සහ 18 තිබෙන අහිතකර වගන්තිත් ඉවත් කරලා 20 වෙනි සංශෝධනය ඉතාමත්ම හොඳින් කෙටුම්පතක් විදිහට මුලින්ම මේ කැබිනට් මණ්ඩලයට යොමු කරලා මේ කැබිනට් මණ්ඩලයේ අදහස් සහ යෝජනාත් සලකලා බලලා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ කියලා අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. ඒ කාරණාත් එක්ක අපි සූදානම් වෙනවා වේකාපිතාට වැඩසටහනේ ප්‍රථම විරාමය ලබා ගන්නට. අපි විරාමයෙන් අනතුරුව ඔබට කියන්නට සූදානම් වෙන්නේ මේ අමාත්‍යාංශ 25කට නව ලේකම්වරු ඊයේ දවසේ පත් කරනවා. අපි ඒ පිළිබඳව තොරතුරු කියනවා කෙටි විරාමයකින් අනතුරුව. ඔබ යාලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේකපිතාට සමගින්. විරාමයට කලින් මම සඳහන් කරා මේ නව
අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම පිළිබඳව ඔබට වාර්තා කරනවා කියලා අද මව්බිම් පුවත්පතේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. අද රුවන්ත නිතුල්ගස්පිටිය ගෙන එන වාර්තාව මේ විදිහට පළ කරන්නේ අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරේ. අනිල් ජාසිංහ පරිසර අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ කියලාද මේ විදිහට වාර්තා කරන්නේ. නව කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා ලේකම්වරු පත්වීම් ලිපි ප්‍රධානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදු වෙනවා. අපි බලමු මේ ලේකම්වරු කවුද කියලා මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. WMDJ ප්‍රනාන්දු මහතා අමාත්‍ය මණ්ඩල ලේකම්, RWR ප්‍රේමසිරි මහතා මහාමාර්ග අමාත්‍යංශ, SR ආටිගල මහතා මුදල් අමාත්‍යංශ, JJ රත්නසිරි මහතා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ, ජගත් P විජේවීර මහතා ජනමාධ්‍ය අමාත්‍යංශ, රවින්ද්‍ර හේවා විතාරණ මහතා වැවිලි අමාත්‍යංශ, අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යංශ, WA චූලානන්ද පෙරේරා මහතා කර්මාන්ත අමාත්‍යංශ, වසන්තා පෙරේරා මහත්මිය විදුලි බල අමාත්‍යංශය, S හෙට්ටිආරච්චි මහතා සංචාරක අමාත්‍යංශය, RAAK රණවක මහතා ඉඩම් අමාත්‍යංශය, NPDUK මාපා පතිරණ මහතා කම්කරු අමාත්‍යංශය, RMI රත්නායක මහත්මිය දීවර අමාත්‍යංශය, මේජර් ජෙනරල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යංශය, MKB හරිචන්ද්‍ර මහතා වනජීවි හා සංරක්ෂණ අමාත්‍යංශය, NB මොන්ටි රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යංශය, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ජල සම්පාදන අමාත්‍යංශය, JMB ජයවර්ධන මහත්මිය වෙළඳ අමාත්‍යංශය, මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශය, මේජර් ජෙනරල් විශ්‍රාමික AK සුමේද පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශය, අනුරාධ විජේකෝන් මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, KDR ඕල්ගා මහත්මිය බලශක්ති අමාත්‍යංශය, අද්මිරාල් විශ්‍රාමික ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යංශය, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යංශය, මහාචාර්ය කපිල පෙරේරා මහතා අධ්‍යාපන අමාත්‍යංශය සහ සිරිනිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශවල නව ලේකම්වරු විදියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්තින් ඒ පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා කියලා අද පුවත්පත් මේ විදිහට වාර්තා කළා තිබෙනවා. ඉතින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට අපි සුබ පැතුම් එක් කරනවා. ඉතාමත්ම හොඳින් මේ අමාත්‍යාංශවල වැඩ රාජකාරී කටයුතු ජනතාවට හොඳ වෙන ආකාරයට කරගෙන යන්නට ඒ ශක්තිය ලැබෙන්න කියලා අපි සුබ පැතුම් එක් කරන්නටයි කටයුතු කරන්න මේ අවස්ථාවේ. ඉන් අනතුරු අපි සූදානම් වෙන්නේ ඒ විදිහට දේශපාලන වේදිකාව සහ මේ නව කැබිනට් මණ්ඩල පත්වීම වගේම පාර්ලිමේන්තුවේ මොන විදියට සැකසෙන්නේ ඒ කරුණු වලින් අනුතුරුව සූදානම් වෙන්නේ නීතිමය කටයුතු වල තිබෙන තොරතුරු වෙත අවධානය යොමු කරන්නට පාතාල ක්‍රියාවන් සහ කුඩු ක්‍රියාවන් පිළිබඳව තමයි අද මව්බිම් මේ විදියට වාර්තා කරලා තියෙන්නේ. කුඩුසල්ලි කරක වූ ගිනුම් හිමි කාන්තාව අල්ලලා තිබෙනවා කියලාද චාමර අමරසූරිය මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. එහි තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. බන්ධනාගාර තුල සිට කරන මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අදාළ මුදල් පාලනය කරමින් ජාවාරම්කරුවන්ට සිය බැංකු ගිණුම ඔස්සේ මුදල් දුන් කාන්තාවක බොරැල්ල පොලිසිය මගින් ඊයේ අලුයම අත්අඩංගුවට ගන්නවා. බොරැල්ල සින්නදූප ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුලදී ඇය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඇයි සන්තකයේදී තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1800ක් සොයාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරනවා. බන්ධනාගාරගතව සිට ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කරගෙන යන මද්‍රව්‍ය ජාවාරම් වලින් උපයන මුදල් මෙම කාන්තාවගේ බැංකු ගිණුමට බැර කරන අතර ඔවුන් ඇය ජාවාරම්කරුවන්ගේ උපදෙස් මත එම මුදල් ඔවුන්ගේ අතරමැදියන්ට ලබා දෙන බවද හෙළි වෙලා තිබෙනවා. එලෙස මුදල් ඇයගේ ගිණුම මගින් ලබා දීමට ඇය එකවරකට රුපියල් 15000ක මුදලක් අය කර ගන්නා බවද පොලිසිය සඳහන් කරනවා. ඉක්ුත් මාස 6ක කාලය ඇතුළත ඇයගේ බැංකු ගිණුම ඔස්සේ රුපියල් ලක්ෂ 61ක මුදලක් සංසරණය වෙලා තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉක්ුත් 9 වෙනි දින ඇය සිය ගිණුම් හරහා රුපියල් 9,95,000ක මුදලක් ලබා දී ඇති බවද විමර්ශනවලදී හෙළි වෙලා තිබෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහට තමයි සම්බන්ධයෙන් වාර්තා කළා තියෙන්නේ. මේ ඇයගේ ගිණුම මගින් ලබා දීමට මුදල් හෝමාරු කර ගැනීමේදී ඇය රුපියල් 15000ක මුදලක් අය කර ගන්නවා කියලා සඳහන් කළා තිබෙනවා අද පුවත්පතේ විදිහට. ඉන් අනතුරු අවධානය යොමු කරන තවත් වාර්තාවක් වෙත
මේ විදිහට සැපරියකින් කෝටියක කුඩු ඇද්ද තරුණ යුවලක් දැලේ කියලා අද මව්බිම් පුවත්පත තවත් වාර්තාවක් ගෙන ඇවිත් තිබෙනවා. අපි මේ වාර්තාවටත් අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. අද මේ විදිහට වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සුපිරි වාහනයේ මෝටර රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණ අඹුසැවි යුවලක් පිළියන්දර පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා බස්නාහිර පළාත් ආශ්‍රිත මද්‍රව්‍ය වැටලීම් මේකකයේ සඳහන් කරනවා. සැකකාර අඹුසැමි යුවල වයස අවුරුදු 21 සහ 23 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත් මෙම යුවල සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 1කට වැඩි ප්‍රමාණයක් සහ ඔවුන් ගමන්ගත් මෝටර රථයේද අත්අඩංගුවට බව පොලිසිය සඳහන් කරනවා. මත්කුඩු තොගේ වටිනාකම රුපියල් 1 කෝටි දශලක්ෂයකට ආසන්න බවත් පන්නිපිටිය පැලැන්වත්ත මිහිඳුපුර ප්‍රදේශයේ සිට කොළොන්නාව ප්‍රදේශයේ ස්ථානයකට මෙම මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි බවත් ලද තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක MP කස්තුරිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම යුවල සහ වාහනය පරීක්ෂා කිරීමේදී සැකකාර යුවල අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. මේ සුපිරි වර්ගයේ මෝටර රථයකින් තමයි ඔවුන් මේ කුඩු ප්‍රවාහනය කරලා තිබෙන්නේ. වයස බලන් වයස අවුරුදු 21 සහ 23 අතර පසුවන අඹුසැවි යුවලක් කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ දිනෙන් දින පාතාලේ මර්ධනය වෙනවා වගේම මේ මද්‍රව්‍යත් ඉතාමත් ඉක්මනින් රටෙන් තුරන් කරන්නට කටයුතු කරන්නට ඕනේ. ඉන් අනතුරු අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ දිනෙන් දින මර්ධනය වෙන පාතාලය පිළිබඳව සඳහන් කරද්දී මේ බූස බන්ධනාගාරය පිළිබඳව සඳහන් කරා පහුගිය කාලේ ඔබට මතක ඇති. අද මව්බිම් පුවත්පතේ සම්බන්ධයෙන් මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. බූසේ ජේලර්ගේ මගුලට වෙලේ සුදාගෙන විස්කි බෝතල් 100ක් කියලා සඳහන් කරන්නේ අද කුමුදු උපුල්ශාන්ත මව්බිම් පුවත්පතට වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා මෙහි වැඩිදුර තොරතුරු මම සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ වාර්තාවෙත අවධානය යොමු කරන්නට. මව්බිමේ වාර්තා කරනවා මේ විදිහට වැඩිදුරටත් තොරතුරු කිහිපයක්. මරණීය දඬුවම ලැබූ බූස බන්ධනාගාර රඳවා සිටින වෙලේ සුදා නැමැත්තා එම බන්ධනාගාරයේ ජේලවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා විස්කි බෝතල් 100ක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කරනවා. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි වෙලේ සුදා මීට මාස කිහිපයකට ඉහතදී බූස බන්ධනාගාරයේ වෙත ස්ථාන මාරු කර යවා තිබුණු අතර එසේ ස්ථාන මාරු කර යවන ලද මුල් කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද දැනගන්නට ලැබිලා තිබෙනවා. මෙවැනි සිද්ධියක් පිළිබඳව බන්ධනාගාර බුද්ධ්‍යංශය හා එම බන්ධනාගාරයට අනුයුක්ත කර තිබෙන පොලිස් විශේෂකාර බලකාය පැති කිහිපයක් ඔස්සේද විමර්ශන ආරම්භ කරලා තිබෙනවා කියලාද වැඩිදුරටත් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉනානතුරු අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ මේ දේශපාලන පලිගැනීම් පිළිබඳව එම කොමිසම ඉදිරියේ සාකි ලබා දුන්නු තොරතුරක් පිළිබඳව අද මේ විදිහට වාර්තා කරන දේශපාලන පලිගැනීම් කොමිසම සභාපති විනිසුරුගෙන් හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්ට අවවාද කළා තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. අද තොරතුරු කිහිපයක් වෙත මම අවධානය යොමු කරන හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරල් වසන්ත නවරත්න හිටපු සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත්ගෙන් හරස් ප්‍රශ්න අසයි කියලා සඳහන් කරනවා. ඒ වියත්මග රැස්වීමකට ගියේ දේශපාලන සපත්තු ලෙවකා තනතුරක් ගන්න නේද කියලා තමයි මේ විදිහට හරස් ප්‍රශ්න අහලා තිබෙන්නේ කියලා අද පහන් විජේසේකර වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා අද මව්බිම පුවත්පතට. එනතුරුව මම සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුව ප්‍රධාන සිරස්තලය වෙත අපි අවධානය යොමු කරා. අපි සූදානම් වෙන්නේ තවත් තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. කොරෝනා රෝගය පිළිබඳව දැන් යලිත් කතා බහ කරන්නට කටයුතු කරනවා. ඒ රාජාංගන පාසල් සිසුවෙකුට කොරෝනා කියලාද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. අද රාජාංගනේ නුවන් කුමාර වාර්තා කරලා තිබෙන්නේ රාජාංගන ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 12 වෙනිදා සවස අනාවරණය කරගත් බව රාජාංගනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී සන්ධ්‍යා අබේරත්න මහත්මිය සඳහන් කරනවා. රාජාංගන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අහඹු ලෙස පුද්ගලයන් 100 දෙදෙනෙකු PCR පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසු මෙම රෝගියා හඳුනාගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය සඳහන් කරනවා.
මෙම රෝගියා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරලා තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ රාජාංගනයේ 5 කණුව ප්‍රදේශීය අයෙකුට මෙම රෝගය වැළඳීමෙන් පසු ඒ බව නොදැන මෙම නිලධාරියා තම බිරියගේ ඥාති පාර්ශවයේ අවමගුලකට සහභාගී වීම සඳහා පසුගිය ජූලි 3 වෙනිදා රාජාංගනයට පැමිණ තිබෙනවා. එසේ පැමිණ එම පුද්ගලයා හා ඔහුගේ පවුලේ සමාජිකයන් අවමගුල පැවති නිවසේ 7 දවසද දාණයටද සහභාගී වෙලා තිබෙනවා. ඒ අතරතුර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසකටද කොරෝනා රෝගය වැළඳී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වීමත් සමග ඔහු වෛද්‍ය පරීක්ෂණයට භාජනය කර ඇති අතර ඔහුට ශරීරයට වෛරසය ශරීරගත වෙලා තිබෙනවා කියලා තහවුරු වන විටත් එම පුද්ගලයා ඇසුරු කර පිරිසට මෙම රෝගය වැළඳී තිබුණු බවට සඳහන් කරලා තිබෙනවා කියලාද ලංකාදීපයේ වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේ විදිහට තමයි රාජාංගනයේ ප්‍රදේශයේ මේ COVID-19 කියන වෛරසය ව්‍යාප්ත වීම සිදු වෙලා තිබෙන. කෙසේ වෙතත් දැන් මේ සියලුම දේවල් පාලනය කරලා තිබෙන හොඳින්ම පාලනය කරගෙන යනවා. ඉතින් මහ ජනතාව විදියට ඔබ අමතක කරන්නට එපා. ඔබ ගමනක් බිමනක් යද්දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අමතක කරලා ඒ විදියට කටයුතු කරන්නට එපා. වගකීමෙන් කටයුතු කරන්න. එතකොට COVID-19 කියන වෛරසය පාලනය කරගන්නට පුළුවන්. ඉන් අනතුරු මම මව්බිමේ තවත් වාර්තාවන් වෙත අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. ඔව් අපි දිනමින පුවත්පතේ අවධානය යොමු කරන්නේ මේ නව අමාත්‍යවරයා විදියට කෙහෙලිය රඹුකෑල මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දිවුරුම් දීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් තොරතුරු කිහිපයක් සඳහන් කරනවා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ රාජ්‍ය මාධ්‍ය පිළිබඳව රාජ්‍ය මාධ්‍ය ඒකපාර්ශ්වික නොවි තරඟකාරීව ඉදිරියට යා යුතුයි කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. රටේ දිශානතිය තීරණය කිරීමෙහිලා සාධනීය මෙහෙවරක් ඉටු කරන ජනමාධ්‍ය මර්ධනයට තමා කිසි විටකටත් සූදානම් නැති බව තමයි නව ජනමාධ්‍ය ඇමති කෙහෙලි රඹුකැල මහතා සඳහන් කරන්නේ. ඒ වගේම තමයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වනවා. ඒ වගේ ඒ තමයි පෞද්ගලික මාධ්‍ය හෝ වේවා රාජ්‍ය මාධ්‍ය හෝ වේවා රාජ්‍ය කරනු ලබන හොඳ වැඩ සහ නරක වැඩ සියලුම දේවල් මහ ජනතාව අතට රැගෙන යන්නට ඕනි. ඒ තමයි ජනමාධ්‍ය කළ යුතු කාරණාව කියලා අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එතකොට තමයි රාජ්‍ය කරන සහ කරන්නට සූදානම් වෙන ගන්න තීරණ මහ ජනතාව දැනගන්නේ කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. අපි සූදානම් ඒ පිළිබඳව ඔබට කියන්නට. හැබැයි අපි ඊට ප්‍රථමයෙන් වේක අපිතාට වැඩසටහනේ දෙවැනි කෙටි විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව මේ අමාත්‍යවරයා දැක්වූ අදහස් වගේම පුවත්පත්වල ඇතුල් පිටු වාර්තා ක්‍රීඩා තොරතුරු කාටුන් තොරතුරුත් ඔබට ගෙනෙන්නට සූදානම්. ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිතාට සමගින්. විරාමයට කලින් මම සඳහන් කරා නව ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට පත් වුණු කෙහෙලි රඹුකැල මහතා සියමාත්‍යංශයේ වැඩ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් කිහිපයක් දක්වනවා. එහිදී අමාත්‍යවරයා සඳහන් කරේ මේ පෞද්ගලික මාධ්‍ය ඒ වගේම රාජ්‍ය මාධ්‍යවල කළ යුතු කාර්යභාරයන් සහ රාජ්‍ය කරන හොඳ සහ නරක වැඩ සියල්ලම මහ ජනතාව අතරට රැගෙන යන්නට ඕන කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. අපි බලමු කෙහෙලි රඹුකැල මහතා එහිදී දක්වන අදහස්. Responsibility of the state media to give the propaganda of the state activities. There's nothing wrong in it. How can you say it's wrong? If there's a project done by the government which the public has requested and the public is yawning for it, then what happens? You do that project and let the people know that we have done the project. And perhaps if the private media is not carrying it out, it's the responsibility of the government media to give that propaganda. And that is, if you give false propaganda, then your question has a validity. Otherwise, there's no validity to that question because the government machinery is there to promote, obviously. I may not use the word promote. It is to sort of expose. Whatever the government is doing is a responsibility of the government media. When the government media is doing that, if there's any criticism, anything that is sort of exaggeration on that can be taken by the private media and let us know, right? As long as, because when you say private, the government media also has a responsibility to make sure and ensure that the government propaganda or rather government activities to be exposed, right? So what I meant was by competition in the sense, not by control, by competition. You see, controls, I don't believe in controls. I honestly don't believe in any controls. We should not have any controls in the media. We should but government has to compete so that the government media will have a better credibility if they compete well. මා බලාපොරොත්තු වෙන්නේ නැහැ මාධ්‍ය මර්ධනය කියන වචනයවත් පාවිච්චි කරන්න. කොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මාධ්‍ය තරංගකාරීත්වය මම බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍යයේ මම තරංගකාරීත්වයක් බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය මාධ්‍යයේ ඒකපාක්ෂික වෙනවා තරංගකාරීත්වයක් එක්ක ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍ය තියෙන්නම ඒකට. හැබැයි ඒක තරංගකාරීත්වය තුල ජය ගන්නට ඕනේ. ඔව් ඒ අමාත්‍ය කෙහෙලි රඹුකෑල මහතා දක්වන අදහස් රාජ්‍ය මාධ්‍ය ඒකපාර්ශ්වීය නොවි තරංගකාරීත්වයෙන් යුතුව ඉදිරියට යන්නට කියලා තමයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වන්නේ. ඉන් අනතුරුව මා දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ නව අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව පිළිබඳව අස්කිරි අනුනාහිමියන් සඳහන් කරන කාරණාව උන්වහන්සේ ප්‍රකාශ කරනවා උගතුන් වියතුන් ඇතුළත් දේශප්‍රේමී පාර්ලිමේන්තුවක් කියලා උන්වහන්සේ සඳහන් කළා. අද අසේල කුරුළු වංශ වාර්තා කරන දිනමිනු පුවත්පතේ උගතුන් වියතුන් හා පරිණත දේශපාලඥයන් අතරට දේශප්‍රේමීන්ද එකතු වූ බව ඉතා හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගී තිබෙන බවත් දැන් සියලු දෙනා එකතු වී සෞභාග්‍ය දැක්ම රට තුළ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැප යුතු බවත් අස්කිරි පාර්ශ්ව අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලිනා හිමියන් සඳහන් කරනවා කියලාද දිනමිනු පුවත්පත වාර්තා කරනවා. ඉන් අනතුරුව මම දිනමිනු පුවත්පතේ ඡායාරූප වාර්තාව වෙතයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අද මේ විදිහට ඡායාරූප වාර්තාව වෙනවා. අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය දුහුරේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ඊයේ අනුරාධපුර රුවන්මැලි මහා සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් අයුරු අද මේ විදිහට මව්බිම් පුවත්පත ඡායාරූප වාර්තාවකින් ගෙන ඇවිත් තිබෙනවා. අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුව වාර්තාවක් දිනමිනු පුවත්පතේ ඡායාරූප වාර්තාවයි මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුව වාර්තාවක් ගෙන ඇවිත් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ 2015 දී ජනතාව අතින් සිදු වරද නිවැරදි කරගත්තා කියලා උතුරු මධ්‍යම දිසාවේ අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති හිමියන් සඳහන් කළා තිබෙනවා. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුව ජනතාවට යුතුයකම් ඉටු කළ යුතු කාලය එළඹිනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ජනතා අපේක්ෂා ඉටු කරන්න කියලා තමයි උන්වහන්සේ මෙහිදී සඳහන් කළා තිබෙන්නේ. අද මේ වැඩිදුරටත් මව්බිම් පුවත්පත වාර්තා කළා තිබෙනවා. ඒ වගේම ජනතාව දුන් දැවැන්ත ජනවරම අනුව ජනපති අගමැති පළමුව කළ යුත්තේ ව්‍යවස්ථා සංශෝධනයක් කියලාද සඳහන් කරලා තිබෙනවා. මව්බිම පුවත්පත ඇතුළු පිටු වාර්තාවෙන් තමයි මම මේ පිළිබඳව තොරතුරු උපුටා ගන්නෙ. අද මේ විදිහේ තොරතුරු කිහිපයක් වෙත යලිත අවධානය යොමු කරනවා. ඒ වගේම එළඹෙන පාර්ලිමේන්තුව පත්වීමත් සමග මේ කතානායක ධූරය පිළිබඳව කතා බහ කරනවා. මේ කතානායක ධූරයට කවුරු පත් වේවිද? ඒ කොහොම වුණත් මේ නියෝජ්‍ය කතානායක ධූරය පිළිබඳව අද වාර්තා කරලා තියෙන්නේ මේ විදිහට. හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් සියබලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් පත් වනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඉන් අනතුරුව ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාව වෙතයි අවධානය යොමු කරන්නට. සාමාන්‍යයෙන් මේ අමාත්‍ය මණ්ඩලයේ වැඩ රාජකාරී ආරම්භ කරන්නේ Tamanගේ ඒ රාජකාරී ස්ථානයේ ඒ කාර්යාලයේ තමයි වැඩ රාජකාරී ආරම්භ කරන්නේ. හැබැයි මහාමාර්ග ඇමති විදියට පත් වුණු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ ක්‍රියාමාර්ගය වෙනස් කරලා මහා මාර්ගයේදීම ඊයේ දවසේ වැඩ පටන් ගැනීම සිදු කිරීම විශේෂත්වයක් වෙනවා. අද ඒ පිළිබඳව ඡායාරූප වාර්තා මේ විදිහට සඳහන් කරන්නේ. ඔහු මෙසේ වැඩ ආරම්භයේ කුරුණෑගල වජිරඥාන මාර්ගයේ කාපට් කිරීම සඳහා කටයුතු කිරීමට ඒ සුබ මොහොතින් ආරම්භ කරනවා. ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාසල් දරුවෙකු ලවා මුල්ගල් තබා ඒ මාර්ගයේ ඉදිකිරීම කටයුතු වලට මුලපිරුව අවස්ථාවේ ඡායාරූපය සමගිනුයි ඡායාරූපයයි ඔබේ දකින්න. මේ අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. මුසම්බිල් මහතා එක් වෙලා සිටිනවා. අද ඒ ඡායාරූපේ පසකින් ඔබට දකින්නට ලැබෙනවා. ඉන් අනතුරුව ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අද දිනමිනු පුවත්පතේ ක්‍රීඩා තොරතුරු ක්‍රීඩා සංවිධාන වලින් යෝජනා විමසනවා. සඳහන් කරන්නේ නව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති විදියට පත් වුණු නාමා රාජපක්ෂ මහතා සඳහන් කරන අද දිනමිනු පුවත්පතේ සම්බන්ධයෙන් වාර්තා කළා තියෙන දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ගෙන දෙන ඇතැම් ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේදී තමා ගැන රටේ ජනතාව වැරදි කෝණයකින් බැලූ විට බැලූ බව අභිනවයෙන් තීරීපත් වූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති නාමා රාජපක්ෂ මහතා දිනමිනට ඊයේ සඳහන් කරන. කෙසේ වෙතත් මේ ක්‍රීඩා සංවිධාන වලින් යෝජනා විමසලා ඉදිරියේදී ඒ කටයුතු කරන්නට සූදානම් වෙනවා කියලා තමයි නව අමාත්‍ය නාමා රාජපක්ෂ මහතා සඳහන් කළා තිබෙන්නේ. දිනමින වාර්තා කරනවා ඒ සම්බන්ධයෙන්. ඉන් අනතුරුව අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වෙත. අද මේ විදිහට වාර්තා කරන 2021 සහ
විසයි ලෝක කුසලානේ අතිරේක සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාවට උසස් වීමක් ලැබිලා තිබෙනවා. 2021 වසරේදී ඉන්දියාවේ පැවැත්වීම නියමිත ලෝක විසයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අතිරේක සත්කාරක රටවල් ලෙසින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය තෝරාගත් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නිවේදනය කරනවා. ඒ අනුව යම් හේකින් ඉදිරි කාල සීමාවේදී ඉන්දියාව තුළ COVID-19 වෛරස වසංගතයේ සාර්ථක අයුරින් පාලනය කර නොහැකි වුවහොත් ලෝක කුසලාන විසයි ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීම සඳහා අතිරේක සත්කාර රටවල් සම්බන්ධයෙන් සලකා බැලීමටද නියමිතව තිබෙනවා කියලා තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඒ අනුව අපිට ඉදිරියේදී මේ ලෝක කුසලාන සත්කාරකත්වය ලැබේවිද? අපි බලමු. ඉන්දියාව මේ වන විට තිබෙන තත්ත්වය ඉතාමත්ම හොඳින් සාර්ථක කරගත්තොත් ඔවුන්ට එහි සාර්ථකත්වය දැරීමට හැකියාව තිබෙනවා. ඉනාරිතුර අදවසේ කාටුන් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නේ. මුලින්ම මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු වාර්තාව වෙත අවධානය යොමු කරනවා. බලන්න MD වීරරත්නගේ අද කාටුන් එකයි මේ විදිහට ගෙන ඇවිත් තිබෙන්නේ. අද කාගේද මේ දන්වැලකින් කකුල ගැට ගහලා තියෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන මෙන්න මේ ලොකු දන්වැලකින් තමයි මේ විදිහට කකුල ගැට ගහලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ මහින්ද රාජපක්ෂ මහතාගේ කකුල තමයි මේ විදිහට ගැට ගහලා තියෙන්නේ. අද කටුවයි මිටියයි දෙකම අතට අරගෙන තියෙනවා එතුමා. බලමු මිටිය කියන තුනෙන් දෙකේ බලයෙන් දැන් මේ කටුවට ගහන්න යන්නේ දන්වැල කැඩිලා යන්න. අද MD වීරරත්නගේ කාටුන් එකේ ඉන්න සාමාන්‍ය වැසියා බලාගෙන ඉන්නවා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. තුනෙන් දෙකේ මිටියෙන් අද මේ විදියට කටුවට ගහලා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරාවිද කියලා අපි ඉදිරියේදී බලමු. මේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක අද මේ විදිහට වාර්තා කරනවා. සරදමු ඇමතිතුමා ඉන්නවා. අද ඇමතිතුමා මේ විදිහට සරදම්ට කියනවා බලාගෙන හිටියට හුඟක් മന്ത്രിලාට ඇමතිකම් ලැබුණේ නෑ බං කියලා කියද්දි සරදම් කියන්නේ අපටත් එහෙම වෙයිද සර්? අපිටත් එහෙම වෙයිද සර්? බලාගෙන හිටියට මහ ජනතාවටත් දෙයක් ලැබෙවි නැද්ද කියලා තමයි අහන්නේ ලංකාදීප පුවත්පතේ සරදම් කාටුන් එකේ. අද මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක මව්බිම මුල් පිටුවේ. අද මරිසිපාලයි වයිසකුන්දා මෙන්න මෙහෙම කියනවා මරිසිපාලට පළාත් සභා ඡන්දයේ තෙක් රනිල් නායකත්වයේ ඉන්නවලු. මරිසිපාල කියන්නේ ඉස්සෙල්ලා වගේ කල්දායි කියලා හිතලාද දන්නේ නැහැ. ඉස්සෙල්ලා වගේ කල්දායි කියලා හිතන්නේ නැහැ. ඉතින් එතකොට ටික කාලයක් නායකත්වයේ ඉන්න පුළුවන් කියලායි අද මරිසිපාලයේ විදියට සඳහන් කරලා තිබෙනවා. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි සුපුරුදු පරිදි විදුරාබේ නායකගේ දවසේ පද 4 තෝරගන්නවා. අසුනකි අපේ ජනබල පක්ෂයට හිමි ඒ කරුමයක් බව පවසයි රතන හිමි. ඡන්දේ නිමයි එනමුදු නැත සටන නිමි. මෙහෙමද බුදු පුතේ සිඳනුයේ සසර බැමි කියලාද විදුරාබේ නායක මේ විදියට සඳහන් කරලා තිබෙනවා. ඒ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව අපේ ජනබල පක්ෂයේ තිබෙන ගැටලුව ගැනයි ඒ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ අද දවසේ වේක අපිතාට වැඩසටහන නිමාවටපත් කරන්න. අද සති අන්තයකයි අපි මේ සිටින්නේ. අපි යලි හමු වෙන්නේ එළඹෙන සඳුදා උදෑසන 6:25ට. පෑලිගොඩ ටෙලිවිෂන් මැදිරියේ සිට සමුගන්නා මම තිලින දේශප්‍රියන්ත. ඔබට සුබ දවසක් සුබ සති අන්තයක්.